ආයුබෝවන් සුබ සන්ධ්‍යාවයි. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල. ලෝක බලවතාට සහ ආර්යාවටත් කොරෝනා. කටානේ කොල්ලයට 4ක් කොටු වෙයි. ලක්ෂ 72ක් සමගින් මෝටර රථයක් සහ යතුරු පැදියකුත් පොලිස් බහරයට. මෛත්‍රීගේ ජනපති සිහිනයට තමා සහ පූජිත් දේශපාලන දොළපිදේනි වූ බව හේමසිරි පාස්කු කොමිසමේදී කියයි. ජනතා ගැටලු සොයා ජනපති යලි ගමට යයි. ශානි රංජන් සහ හිටපු ජනපති ලේකම් උදය ආර් සෙනවිරත්න දේශපාලන පළිගැනීම් ජනපති කොමිසමට කැඳවයි. අබලන් මගේ ගිය බස්යක් පෙරළෙයි. 51 දෙනෙක් රෝහලට, 33 දෙනෙක් පාසල් ළමුන්. ලොව සුපිරි බලවතා ලෙස සැලකෙන ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්ට COVID-19 ආසාදිත බවට අද හඳුනාගත්තා. ඒ අනුව ජනාධිපතිවරයා සහ ආර්යාව දවල මන්දිරය තුළ අනිවාර්ය නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගත් අතර ජනාධිපතිවරයාගේ උපදේශිකාවක්ද COVID-19 වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඇමරිකාවේ කොටස් වෙළඳපොළ දර්ශකයන්ද අද පහත වැටීමක් පෙන්눔 කර තිබෙනවා. දවසේ පුවත දවල මන්දිරයේ උපදේශිකාවක් වන හෝප් හික්ස් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග ඇමරිකානු ජනාධිපතිවරයා නිරෝධායනයට යොමු කළ බව අද පෙරවරුවේ වාර්තා වුණා. පසුව ඇමරිකානු ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේ තමන්ට සහ ජනපති ආර්යාවද COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් ආසාදිත වීම තහවුරු වීමත් සමගම ඔහු සමීපව ඇසුරු කළ 350කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇත. ඒත් සමගම දවල මන්දිරයේ සියලුම සේවකයන් PCR පරීක්ෂණය සඳහා වාජනය කර ඇත. ට්‍රම්ප් කොවිඩ් ආසාදිත වීම තහවුරු වීමත් සමගම ට්‍රම්ප් විරෝධීන් තැන තැන ඒ සතුට සමරනු ආකාරයත් අපට දක්නට ලැබුණා. ලොව සුපිරි බලවතා ලෙස සැලකෙන ඇමරිකාවේ ජනාධිපතිවරයා COVID-19 වෛරසයට ගොදුරු වීමත් සමග ඇමරිකාවේ ප්‍රධානතම කොටස් වෙළඳපොළ දර්ශකයන්ගේ අගයන් 1.5ක පහත වැටීමක් අද දිනේ ආරම්භයේදී පෙන්눔 කළා. විදේශ මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ගෝලීය බොරතෙල් මිලද සාපේක්ෂව අඩු වර්ධනයක් පෙන්눔 කළ බවයි. COVID-19 වෛරසය ආසාදනය වූ ලෝකනායකයින් අතුරින් වයස්ගතම පුද්ගලයා වන්නේද 74 හැවිරිදි ඇමරිකානු ජනාධිපතිවරයා වීම විශේෂත්වයක්. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පවසා ඇත්තේ ජනාධිපතිවරයා සහ තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම කාර්යයන් తాවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල වෛද්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබන අතරම බාධාවකින් තොරව සිය රාජකාරී කටයුතු වල නිරත වන බවයි. එළඹෙන නොවැම්බර් මාස 3 වෙනිදා පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනවලදී ප්‍රචාරණ කටයුතු වල නිරත වී සිටි අතර ඔහු පසුගියදා සිය ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් සමග ගෘහස්ත ශ්‍රවණාගාරයකදී මුහුණට මුහුණ සංවාදයකට දෙක් වුණා. එහිදීද ඇමරිකානු ජනාධිපතිවරයා හෝ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් මුහුණු ආවරණ පැලඳ සිටියේ නැහැ. ඊයේ රාත්‍රියේදී ඇමරිකානු ජනාධිපතිවරයා Fox News නාලිකාවේ සජීවී සංවාදයකට දෙක් වුණා. COVID-19 වෛරසයේ පැතිරීම හේතුවෙන් මේ වන විට ලොව වැඩිම බලපෑමක්ද එල්ල වී ඇත්තේ ඇමරිකාවට වන අතර ගෙවුණු දිනය තුලදී නව ආසාදිතින් 47389ක් එරටින් අලුතින් හඳුනාගත්තා. COVID-19 වෛරසයේ ආරම්භයේ සිට ඇමරිකානු ජනාධිපතිවරයා එය ඇමරිකාව තුළ පාලනයට නිසි අවධානය යොමු නොකළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු චීනයට චෝදනා එල්ල කරමින් පසු වූයේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශද නොතැකූ ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපීමද නවතා දැමුවේ චීනයට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන බවට චෝදනා නගමින්. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇනොම් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාට සහ ආර්යාවට ඉක්මන් සුවය පතා තිබෙනවා. මෙතර වෛරසයට ගොදුරු වූ ඇමරිකානු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය පතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු ලෝකනායකින් රැසක් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබුණා. එමෙන්ම චීනයේ ප්‍රධාන මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කළ ඇමරිකානු ජනාධිපතිවරයා COVID-19 වෛරසයට ගොදුරු වීම තුලින් මාරාන්තික වෛරසයේ ප්‍රබලත්වය පසක් වන බවයි.
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික මගේ ප්‍රවාහන බස් රථයක් අද පෙරවරුවේ ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් 51 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. රෝහල්ගත කළ පිරිස අතර පාසල් දරුවන් 30 දෙනෙකුද සිටිනවා. ඩයගම සිට ෆෝඩයිස් වත්ත හරහා හැටන් දක්වා ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබුණේ ෆෝඩයිස් වත්ත ප්‍රදේශයේදී. මාර්ගයේ වලකට වැටීමෙන් ඉදිරිපස රෝදවල ඇති වූ කාර්මික දෝෂයකින් රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එය අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරලී ගියා. අනතුරෙන් තුවාල ලැබූ පිරිස ඇතුළත් කෙරුණේ දික්කොය මූලික රෝහලටයි. ඉන් සිසුන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනෙකුත් පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවයි දික්කොය රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ. අනතුරෙන් තුවාල ලැබූ පිරිසෙන් බහුතරය ෆෝඩයිස් දමිළ මහාවිද්‍යාලයේ, ගිනිගත් හේන මධ්‍ය මහාවිද්‍යාලයේ සහ හැටන් ප්‍රදේශයේ සිංහල සහ දමිළ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්. බස් රථයට දැඩි හානි සිදු වූ අතර එහි රියදුරු සහ කොන්දොස්තරවරයාද තුවාල ලැබුවන් අතර වනවා. බස් එක එකපාරට පැරලුණා ඔක්කොම කට්ටිය ඔක්කොම කෑගවා. මට ඒකම කලන්න ඕනේ. හැටන් නගරයේ සිට ආග්‍රපතන ඩයගම බෝපත්තලාව හෝල්බ්‍රුක් යන ප්‍රදේශවලට පිවිසීමට ඇති කෙටිම මාර්ගය මෙයයි. මෙම මාර්ගයේ දිනකට බස් රථ 20ක් පමණ මෙන්ම පෞද්ගලික වාහන විශාල සංඛ්‍යාවක්ද ධාවනය වනවා. මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම අධික කඳු බැවුම් සහිත මාර්ගය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය කර නැහැ. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුවත් කළද මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. අපි දන්න තරමට මේ පාර අදලා නැහැ. ඉස්කෝලේ ළමයි ගොඩාක් හැටන් පුලියාවත්ත පෝඩයිස් මේ පාරේ එන්නේ. තව වාහනයක් එනකොට අනිත් වාහනේට යන්න ඉඩ නැහැ. මේ පොඩි පාර අයියා මේක අදලා දෙන්නේ නැහැ. මේ තනම ගෙඩියල් වලවයි. ගෝවා ගන්න හිටවන්න පුළුවන් ඒකේ. ඒක අපි ගොඩාක් මතුරුන්ට මේ ඉන්නේ මන්දිර දානට ඔක්කොමද කියලා තියෙන්නේ. ඒ වුණාට කිසිම දෙයක් මේකලා ගණන් ගන්න නැහැ. එනේන ආණ්ඩුවේ වෙනවා. ඡන්දෙල්ලනවා පාර අදලා දෙනවා බස් දාලා දුවන්න කියලා. ලබන ආණ්ඩුවේ අලුත් කටියත් ඒගොල්ලෝ තේම දාන්නේ පාර අදලා. එහෙම දාම පොරි කියලා තමයි ඡන්දෙත් ඉල්ල ගන්නවා. ජනාධිපති මහත්තයා කොහොම හරි මේ පාර අනිවාර්යයෙන්ම අදලා දෙන්න ඕනේ කියලා එයාට වදිනවා අනිවාර්යයෙන්ම. මීගමුව කෝටිපති ව්‍යාපාරිකයෙකු බියවද්දා කෝටි 2ක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ සිද්ධියට සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 72ක් සහ රන් භාණ්ඩ වලින් කොටසක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. මීගමුව අක්කරපනහ ප්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පවුලේ පිරිස බියවද්දා මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය වාර්තා වුණේ පෙරේදා පෙරවරුවේ. සිද්ධියට අදාළ සැකකරුවන් දෙවැනි විවිධ ස්ථානවල සැඟව සිටියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් ගම්පහ ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර අනෙක් පුද්ගලයන් දෙදෙනා කුරුණෑගල තඹුත්තේගම සහ නිකවරටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට පත් වුණා. කෝටිපති ව්‍යාපාරිකයාගෙන් කොල්ලකෑ මුදල් වලින් රුපියල් ලක්ෂ 72ක මුදලක් රන් භාණ්ඩ තොගයක් සහ කොල්ලකෑමට යොදාගත් බවට සැකකෙරෙන මෝටර රථයක් සහ යතුරුපැදියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ පොලිස් බහරයට ගත් මෝටර රථය සහ පසුගිය 30 වෙනිදා මංකොල්ලය සිදු කිරීම සඳහා පැමිණි මෝටර රථයයි. මංකොල්ල කෑම සඳහා ඔවුන් පැමිණලා තිබුණේ කුඩා කාර් රථයකින් සහ යතුරුපැදියකින්. ඒ කාර් රථය සහ යතුරුපැදියත් මේ වන විට පොලිස් බාරයට අරගෙන තියෙනවා. තව සැකකරුවෙක් සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සැකකරු යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වුණු පුද්ගලයෙක්. අව්‍ය ආයුධ සහ මේ සඳහා ආශ්‍රය කරගත් දේපල අත්අඩංගුවට ගැනීම සඳහා මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා. ඊට අදාළ විමර්ශන කණ්ඩායම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.
ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන තියෙනවා. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුශංක හෙවත් පොඩි ලැසි භාවිත කළ බවට සැක කරන ගිනිඅවියක් ගෝනු පීනුවල පින්කන්ද ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ පොඩි ලැසියගේ සමීපතමයෙකු පසුගියදා මේටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගෙන් ලද තොරතුරු වලට අනුවයි. සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙකු වන අරුමා හන්දි ජනිත් මදුශංක හෙවත් පොඩි ලැසි ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාවකට මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මෝදර පොලිසිය කොළඹ උතුර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ විසින් මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ සහ ග්‍රෑන්ඩ් පාස් තොටරංග ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 12ක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් වල වටිනාකම රුපියල් 1,20,000ක් පමණ වන බව පොලිසිය සඳහන් කළා. මේ අතර වැලිපැන්න යගිරලවත්ත පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 290ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනේ අලුත්ගම පොලිස් විශේෂකාර්ය බලකාය නිලධාරීන් කණ්ඩායමක් විසින්. වැලිපැන්න උඩමුල්ල ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. හෙරොයින් ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගැනුණු අතර සැකකරුවන් මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා. බුත්තල ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර ගැනීමෙන් සිදු කළ මහා පරිමාණයේ ගංජා මිශ්‍ර බාබුල් ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුත්තල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව හදිසි වැටලීමක් ක්‍රියාත්මක කර වෙළඳසැල් තුළ බාබුල් අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගත්තා. වැටලීමේදී බාබුල් පැකට් 5300ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මේ අතර අගුණකුළු පැලස්ස බන්ධනාගාරයේ සිට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා රැගෙන ආ හෙරොයින් ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවෙකු පලා ගොස් තිබෙනවා. මෙම සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ සිරමැදිරියේ රඳවා සිටියේදී මෙලෙස පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගාලේලියට බහැලා ඉබ්බා අතට අරගෙන ආඩු එන විදිහට ඇවිල්ලා මෙතෙන් තමයි දුවලා තිබුණේ. ඒතර පස්සෙන් ගියේ නැද්ද ඒගොල්ලෝ හොයන්? ඊළඟට ලෙව්වා බැරුණානේ අල්ලගෙන පුදුවා මේ කොච්චර ලෙව්වා. ඒතර හිටිය පොලිසිය මහත්තුරුවේ ලෙව්වා. ඒ බන්ධනාගාරේ මහත්තුරුවේ ලෙව්වා. බැරුණා මේ මෙතන මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූවන්ට වහාම ඉඩම් ලබා දී ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මාතලේ දිස්ත්‍රික්කයේ හිඹිලියාකඩ ගම්මානය කේන්ද්‍ර කරගනිමින් අද ක්‍රියාත්මක වූ ගම සමග පිළිසඳර වැඩසටහනේ දෙවැනි අදියරට එක්වෙමින් ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවන අදියර අද පිරවරුවේ ක්‍රියාත්මක වුණේ මාතලේ දිස්ත්‍රික්කයේ මිල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හිඹිලියාකඩ ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ දීර්ඝ කාලයක සිට නොවිසඳුණු ග්‍රාමීය ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින්. වැස්සේ නැද්ද? මේකට වතුර ඔබට පුළුවන් වතුර පාරක් දාගන්න. කොහොමද දාන්නේ? අලුගඳ දාන්න. ඔය මොනවද කරන්නේ? මේක බලන්න තියාගන්න. තමයි යන්නේ. හා? ඔය දැන් කරන්නේ. අපිට වෙන කිසිම දෙයක් නැතුවට කතා කරනවා. බලන්න මේක කොහොමද කරන්නේ? තාත්තා අද දිනේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගැඹුරුඔය ලේනියන්ගල අලියාවල වෙහෙරගල හිඹිලියාකඩ සහ අවට ගම්මාන රැසක ජනතාව ජනාධිපතිවරයා හමු වී සිය ගැටලු ඉදිරිපත් කිරීමට පැමිණ සිටියා. හිඹිලියාකඩ මේ ග්‍රාමයේ හිඹිලියාකඩ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් උණුසුම් අත්පොල සන්නාදයේ මේ ග්‍රාමයේ කටයුතු ගුණාත්මක එළවලු ධාන්‍ය වගා කර දීමට හිඹිලියාකඩ වැව වත්තේ ගෙදර වැව ඉදි කර දෙන ලෙස මා ගෞරවයෙන් ඔබතුමන්ගේ ලා සිටිනවා. යලකන්නේ විශේෂයෙන්ම වගා කරන්න ජලය හිඟතාවක් මේ ගොයිම වතුරෙන් තියෙනවා. ඒක වැව හැදුවම වතුර එනවාද? ඇයි මෙච්චර කාලෙක ඉදි කළ නැත්තේ? දැන් තමයි අතර මේ ප්‍රදේශයේ දේශගුණික වෙනස් කී බලපෑම ඇතිලා ගොඩක්ම අවකාශය දෙන්නලා තියෙන්නේ. ඒ වැව හැදුවොත් ප්‍රශ්න විසඳනවද? මේක යට තියෙන වගා භූමි වගා කරන්න පමණයි ඒව කරගත්තොත් අපිට වගා කරන්න පුළුවන් වෙන්නේ. తాවකාලිකව මේ අයට වතුර ලබා දෙන්න වෙන ගන්න ක්‍රමයක් නැද්ද? වගාලින් වලින් තමයි ඔය කියන විදිහට ශනික විසඳුමකට වගේ යන්න වෙන්නේ. ඒතකොට මේ වැව හදන එකයි ඔය
වැවේ එකයි අනිත් එක දීර්ඝ කාලීනව මේ උමග ගැන ඒ ගැන මේව කළා මට කියන්න ජනාධිපතිතුමනි විහරගල ගම හිමිලියාකඩ වැවේ සිට ගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ සංවර්ධනය කර අප වෙත ලබා දීම ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින අතර එමෙන්ම ඊරේගාව උල්පත මාර්ගයේ සංවර්ධනය කිරීම හා ලක්බිල නව නගරයේ සම්බන්ධ කිරීමේ කිලෝමීටර 2.5ක පමණ මාර්ගයක් විල්ගමු නගරය හා පහසුවෙන් සම්බන්ධ විය හැකි ගොඩ උල්පත මාර්ග කොටසත් ප්‍රතිසංවර්ධනය කර අප වෙත ලබා දෙන ලෙස යටහත් පාත්ව ඉල්ලා සිටිනට කැමැත්තෙමි. වන ජීවීන්ගෙන් අධ්‍යයනය කරලා බලලා චර්කල් ගන්න බෑ නේ යාට පාරාදක්නේ අපි අදාළ අංශ එක්ක සාකච්ඡා කරලා සුළුසුළු සහාය දෙමු. කල් ගන්න බෑ. අකර භාගයේ පවුල් 3-4ක් ඉන්නවා. ඒකේ අපිට ඉඩම් ටික අනුපවුල් ටික ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න. දැන් ඉඩම් දෙන්න බෑ. ගොඩ පුළුවන් වාර ඉඩම් නැහැ සර්. දැන් ඒගොල්ලෝ ඉල්ලන්නේ ගොඩ ඉඩම්. ගොඩ ඉඩම් ඉල්ලන්නේ ජනාධිපතිතුමා ගල් ගොඩක් හරි කමන්න ගෙයක් හදාගෙන ජීවත් වෙන්න. ගරු ජනාධිපතිතුමනි මම ලක්ගල පළේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අපුයාය හත්තොඩමුණ කියන ගමේ සර් ගිහින් බලන්න දැන් උනත් පුළුවන් සර්ට අපේ ගමේ පවුල් 200ක් විතර එක ළඟින් ළඟ ගෙවල් හදාගෙන ඉන්නේ පර්චස් දෙකක තරම් පොඩි කෑල්ල. ටොයිලට් එකක් තරම්වත් සර් අපිට හදාගන්න තැනක් නැහැ. අපි බලධාරීන්ට කොච්චර කිව්වද අපිට කිසිම සහනයක් සැලසෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මහවැලි අපිට නීති අනුකූල බලපත්‍ර දෙන්න බෑ තියෙන ප්‍රමාණයයි අර රක්ෂිත ඒක ඔයගොල්ලෝ අඩු ගානේ වෙන තැනකින් හරි ඉඩම් දෙන්න පුළුවන් නේ. උන්ට ඉඩමක් දෙන්න ඕනේ මොකක් හරි මේ වගේ ඒවට මේ තියෙන ඉඩම් වලින් ඉඩම් ලබා දෙන්න. ඉඩම් කට්ටි ගණනාවක් තියෙනවා. දැන් පෙර ගණත්තේ දෙපැත්තේ සමුදායේ විශ්‍රාමික මේජවරයෙක් අල්ලන් ඉන්න ඉඩම් අක්කර 60 ගානකට ආසන්න ප්‍රමාණයක් අපි දන්න විදියට. ඔය ප්‍රමාණයක් පෞද්ගලිකව අල්ලන් ඉන්න පිටස්තර ප්‍රදේශ වලින් ආපු පිරිසක්. ගොවි මහතුරුන්ගේ ඉල්ලීම සාධාරණයි. ඒ නිසා අපි අර වැඩියෙන් අල්ලගෙන ඉන්නවා නම් ඒ ටික අයින් කරලා ගොවි මහතුරුන්ට වගා අයිතිය සඳහා ඒ ටික ලබා දෙන්න. මේගොල්ලෝ අල්ලන් ඉන්නේ කොහොමද ඔයගොල්ලෝ පිටින් ඇවිල්ලා? ඒක බලන්න ඕනේ සර් ප්‍රාදේශීය ලේකම් අන්තර්පළාත් නර්සරි වත් කිරීම වලට නඩු 40ක් දාන්න ලෑස්ති කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පිටින් ඇවිල්ලා විශාල ගණන් අල්ල ගන්නකොට ඉඩ දෙනවා. මොකද ගමේ පොඩි ඒවා අල්ලගත්තම ඒගොල්ලෝ ඉක්මනින්ම ඉවත් කරනවා. අතිගරු ජනාධිපතිතුමනි එට්ටිපොළ ජනරත්න පිරිවෙන් විහාරස්ථානයේ මම වැඩ ඉන්නේ. විහාරස්ථානයේ ඔප්පු හදාගන්න අපි මැනීම් කටයුතු කරලා ඔක්කොම කරලා යන්න අවුරුදු 4ක් විතර වෙනවා මේ යවල්. තවමත් ඔප්පු ලබා දුන්නේ නැහැ. ආමඳුරන්ගේ පොඩ්ඩක් බලන්න. මේ මහියගේ ඉඩම් කොමසාරිසියට දෙපස දැන්ට පූජා ඔප්පු වලට කටයුතු කරගෙන යන්න තියෙන්නේ අවසන් කරන භාගෙ තියෙනවා. දැන් හුඟක් කල් නොනේ. අවුරුදු 5ක් විතර වෙනවා මම දහවතාවකට වඩා ගිහිලා තියෙනවා. හැමදාම කියන උත්තරයක් තමයි ඉහළට යවලා තියෙන තාම එව්වේ නැහැ කියලා කියනවා. අවසන් නදීරේ තියෙන්නේ. අවසන් නදීරේ කියන්නේ මොකක්ද? ඔබතුමාගේ අස්සන්ට යන්න අට්ටමට තියෙන්නේ. හරි. සුමාන දෙකකින් හම්බුනේ නැතොත් කියන්න. ඊළඟට ජනාධිපතිතුමා ඉල්ලීම කොට කරන ඔබතුමා එනකොට අතවසේ මේ පිළිදීමක් තියෙනවා. ඉතින් මේ පිළිදීම මේ නිලධාරීන්ගේ හැමදාම තිබුණා නම් හොඳයි කියලා තමයි පිළිතනවා. ගම සමග පිළිසඳර වැඩසටහනේ නඩතුරු ගම්මානයේ නිවාස හා ගොවිවීම් කිහිපයක්ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ වරිචිලි ඔව් වරිචි සර්. මොනවද කරන්නේ? ගොවි කන්සල් කරන්නේ. දෙන්නේ. අද කෙනෙක් කියලා ගන්න කියලා අන්ත බලන්නේ. හන්දයි. ඔබතුමා මේවා ඛණ්ඩ දෙවිකුණන්ද? කොටස් තුනක් රැඳී. අර මේ ජාන්තර කියන මෙහෙ පොල් දෙන්නකෝ. අපි ඒක අර පොල් වගා මාත් නෙවෙයි. ඔව් සමහරව මල්ලේ. ඒකල ජාන්තර මම අද ඉතින් කතා කරා අර පැත්තේ මම දැකලා. මෙහෙට දෙන්න කියන්නේ. මේ කොහේ මෙන්න මෙයාට වඩුවක් කරගන්න අවසර දෙන්න. මෙයා මේ උසස් පෙළත් සමත් වෙලා වඩ රසා අනතුරුව හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා පන්ති කාමර 3කින් සමන්විත ගොඩනැගිල්ලක් සහ ගුරු නිවසක් පාසලට ලබා දීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අදත් සිදු කරනු අතර වැඩිදුර විභාගය ලබන සඳුදා පෙරවරුව තෙක් කල් දෙමුණා. අද පෙත්සම් විභාගයේදී අතරමැදි පාර්ශවවලට කරුණු දැක්වීමට අවස්ථාව හිමි වූ අතර එහිදී නීතිඥයන් අවධාරණය කළේ 20 වෙනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවයි. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39ක් ඉදිරිපත්ව තිබූ අතර පසුගිය අවස්ථා දෙකකදී පෙත්සම් 32ක පාර්ශව සිය කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළා. ඒ අනුව අද තුන්වන දිනටත් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණේ පෙරවරු 9:45ට පමණ. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනක අලුවිහාරේ සිසිරද ආප්රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ
අදාළ පෙත්සම් විභාගයට අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශව කිහිපයකට කරුණු දැක්වීමට අද අවස්ථාව හිමි වුණා. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් පැවසුවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය විසින් අත්නෝමතික අයුරින් ඉදිරිපත් කළ කෙටුම්පතක් නොවන බවයි. 19 වන සංශෝධනයේද සම්මත කෙරුණේ ජනමත විචාරණයකින් තොරව බව පෙන්වා දුන් ඔහු එසේ තිබියදී 20 වන සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතුයි කීම තර්කානුකූල නොවන බවත් සඳහන් කළා. ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් 13 වන සංශෝධනය වැනි අතිශය බරපතල ව්‍යවස්ථා සංශෝධනයක් පවා ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීමට හැකි බව අතීතයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව කර තිබූ බව සිහිපත් කළ ගාමිණී මාරපන මහතා වත්මන් 20 වන සංශෝධන කෙටුම්පතේ අඩංගු ප්‍රතිපාදන සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් කිසිසේත්ම අවශ්‍ය නොවන බව පෙන්වා දුන්නා. පූජ්‍ය ඕමාරේ කස්සප හිමි සහ නිමල් සිරිපාල්ද සිල්වා ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉක්ුත් ජනාධිපතිවරණ සමය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් සිය පාලනය යටතේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ක්‍රියා කරන බව සඳහන් කර තිබූ බවයි. ශ්‍රී ලංකාවේ නාමය සංශෝධනය කිරීම රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් සිදු කරන සංශෝධන ජාතික ධජ්‍ය ජාතික ගීය ජාතික දිනය වෙනස් කිරීම ජනතා පරමාධිපත්‍යයට අදාළව සිදු කරන සංශෝධන බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කරන බව සඳහන් වගන්ති සංශෝධනය ක්‍රූර වද හිංසාවලින් මිදීමට ඇති මූලික අයිතිවාසිකම් අහිමි කිරීම යන ආදී සංශෝධනයන් සිදු කිරීම සඳහා පමණක් ජනමත විචාරණයක් වෙත යොමු කළ යුතු බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදී පෙන්වා දුන්නා. ඉහත සඳහන් කරුණු වලට අයත් නොවන අන් සියලු සංශෝධන පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ හැකි බවයි ඔහු එහිදී අවධාරණය කළේ. යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් හදිසි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය යලි හඳුන්වා දීම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය එල්ල කරන චෝදනාවලට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා රටේ හදිසි තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක කඩිනමින් නීතිමය ප්‍රතිපාදන සම්මත කර ගැනීම සඳහා එම ක්‍රමවේදය බෙහෙවින් වැදගත් බව පෙන්වා දුන්නා. ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ නිදසුනක් ලෙස කොවිඩ් වසංගතය වැනි හදිසි තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක හදිසි කාර්යක්ෂය සලකා නීති සම්මත කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රමවේදය 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් හඳුන්වා දීමට රාජ්‍යය ක්‍රියා කර ඇති බවයි. වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය WAD වීරතිලක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ 13 වන සහ 19 වන සංශෝධනයන්හි අන්තර්ගත වගන්ති සහ 20 වන සංශෝධනයේ අඩංගු වගන්ති බෙහෙවින් සමාන වන අතර 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයා සතු බලතල සමහරක් අග්‍රාමාත්‍යවරයා වෙත පැවරීමට ක්‍රියා කර ඇති බවයි. කෙසේ වෙතත් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ යහපත් චේතනාවකින් නොවන බවත් එක් පවුලකින් පරිගැනීමේ අරමුණින් එය ඉදිරිපත් කරන බවත් ඔහු චෝදනා කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ සාමාන්‍යයෙන් අතීත මැතිවරණවලදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් ජනතාවගෙන් වරම් ඉල්ලා සිටියද 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සහ ඉක්ුත් මහමැතිවරණයේදී අති බහුතරයක් ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම සඳහා සහ 19 වන සංශෝධනය අහෝසි කිරීමේ චේතනාවෙන් බවයි. දරුවන්ට සතුටින් නිදහසේ අධ්‍යාපනය සිදු කළ හැකි ප්‍රතිසංස්කරණයක් වහාම මෙරටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයටත් වඩා වැදගත් බවයි. අපේකම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ලෝක ළමා දිනය වෙනුවෙන් සමරු මුද්‍රයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු වුණා. විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් ලෝක ළමා දින ජාතික උත්සවය ආරම්භ කරමින් විශේෂාංගයකට එක් වූයේ මෙලෙසින්. අපි කුඩා කාලේ ඉඳලම දරුවන් බෙදනවා. අද සිංහල දරුවෝ සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල. කුඩා කාලේ ඉඳන්ම දරුවන්ව වෙන් කළ ගන්නලා අපි ඒගොල්ලෝ ලොකු මහත් වුණාම කියනවා එකතු වෙලා කියලා. අපි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගොඩනැගිලි දහස් ගණන් හැදුවා. පොත්පත්, ඇඳුම්, සපත්තු ටැබ් දුන්නත් වැඩක් නෑ. දරුවන් ඉගෙන ගන්නේ සතුටින් නොයිනම්. අධ්‍යාපනයට මුදල් වෙන් කරනවට වඩා දරුවන්ට නිදහසේ සතුටින් බරක් නැතුව ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍යයි. ඔබගේ
ගේ පිටිපස්සේ වැවෙන කහපැලේ ඉඳන් ඔබ පාසල් යනකොට අදින නිල ඇඳුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹිලා තියෙනවා. ඒ මහා යෝධ කාර්යයට දායක වෙන්න හිතට ගත්තොත් තව අවුරුදු 100 ගණනකට පස්සේ උපදින පරපුරකයයි මේ යුගයේ උපන්නා නම් හොඳයි කියලා. Taman ලැබූ දිවි පිවිතේ කොටසක් රට සමය වෙතේ පුදන පුරුත් එයින් පුතේ මෙලොව කිසි පළක් නැති ඔබට සුඛානාගතයක්. ඒ වන්සයි.